සුබදසක් ළමයි ජනමාධ්‍ය පාඩම් තමයි අපි අද පටන් ගන්න හදන්නේ. ඊට කලින් හැබැයි අපිට ගිය සතියේ කලින් වීඩියෝ එකේ ඉතුරු වුණා ශාන්ති කර්ම යාතු කර්ම කියන සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම දෙක කතා කරන්න. අපි එක කතා කරමු. හරි. ශාන්ති කර්ම යාතු කර්ම තුන්වෙනි සාම්ප්‍රදායික මාධ්‍ය. ශාන්ති කර්ම යාතු කර්ම යන අතීතයේ සිට පැවතෙන සාම්ප්‍රදායික මාධ්‍ය ප්‍රභේදයි. සමාජයෙන් සමාජයට අටින් රට සංස්කෘතියෙන් සංස්කෘතියට ආවේනික ශාන්ති කර්ම හා යාතු කර්ම දක්නු ලැබේ. ගැමි ජනයාගේ ඇදහිලි විශ්වාස අභිචාර විධි වත් පිළිවෙත් ආශ්‍රිතව ශාන්ති කර්ම යාතු කර්ම නිර්මාණය වී තිබේ. මෙහිදී යාතු කර්ම යන්නට ශබ්දකෝෂාර්ථ ලද නොහැකි නමුත් ඉංග්‍රීසි භාෂාවේ රේචුවල් යන යෙදුම භාවිතා කරයි. ඒ අදහස අදසුමාන වස්තුන් නැමතීම හා ඒවයින් පිහිටක් ලබා ගැනීම වැනි ක්‍රියාවන් වේ. ඒක යටින් ඉරක් ඇඳ ගන්න. අදසුමාන වස්තුන් නැමතීම ඒවයින් පිහිටක් ලබා ගැනීම වැනි ක්‍රියාවන් තමයි මේ ශාන්ති කර්ම යාතු කර්ම වලින් අදහස් කරන්නේ ශබ්දකෝෂ අර්ථයට අනුව. හරි. ඉතින් ශාන්ති කර්ම යාතු කර්ම ගැන ඔයගොල්ලන් ලොකුට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැකලා ඇති. කුඩා අපි හිතමු දැපනෝල් දැමීම එහෙම නැත්නම් දෙහි කැමීම වගේ කුඩා ශාන්ති කර්ම ඔයගොල්ලෝ දැකලා ඇති. එහෙම නැත්නම් දේවාල වල ශාන්ති කර්ම තමයි කෙරෙන්නේ. හරි. එහෙම නැත්නම් කිරියම්මාවරුන් සඳහා පැවැත්වෙන දාන වගේ දේවලුත් අයිති වෙනවා ශාන්ති කර්ම වලට. යාතු කර්ම යන්නට නිශ්චිත අර්ථකථනයක් දී නොමැතිවද පූජා විධි නැතොත් සුද්ධ වූ නිමිති කරණයක් ලෙස සැලකේ. සුද්ධ වූ නිමිති ගොඩක එකතුවක්නේ. හරිද? පිරිසිදු වෙලා කරන්න ඕන චාරිත්‍ර වාරිත්‍ර ප්‍රමාණයක් තමයි ශාන්ති කර්ම වල අන්තර්ගත වෙලා තියෙන්නේ. කිසියම් ප්‍රජාවකට අයත් යාතු කර්ම විවිධාකාර වේ. විවිධ යාතු කර්ම තියෙනවා. යාතු කර්ම තුළ වැඳුම් පිදුම් පූජා විධි ඇදහිලි විශ්වාස ආදී ඇතුළත් වේ. පොඩක් හිතට ගන්න දැන් තොইলයක් වගේ එකක් ඔළුවට ගත්තට පස්සේ හරි ලේසි මේක කතා කරන්න. එක් අතකට ආගමික ක්‍රියාකාරීත්වයන් ලෙසද යාතු කර්ම ක්‍රියාත්මක වේ. සමහර යාතු කර්ම ආගමත් එක්ක සම්බන්ධයි, සමහර ඒවා ආගමත් එක්ක සම්බන්ධ නැහැ. හරිද? අපල පද්දවලින් අත්පිදීම, රෝග සුව කර ගැනීම, අමනුෂ්‍ය දෝෂ වලින් මිදීම වැනි කාර්යයන් වලදී ශාන්ති කර්ම හා යාතු කර්ම යොදා ගනී. ඇතැම් විට මංගල අමංගල ආදී උත්සව වලත් යාතු කර්ම භාවිත වන අවස්ථාවක්. ඒක ගොඩක් වෙලාවලදී අමනුෂ්‍ය දෝෂ වලින් අත්පිදෙන්න, රෝග සුව කර ගන්න වගේ තමයි තොইলයක් එහෙම කරන්නේ. දැන් ඔය මංගල අමංගල අවස්ථා සමහර සංස්කෘතීන් වල ශාන්ති කර්ම යාතු කර්ම තියෙන උදාහරණ කියලා ගත්තොත් මංගල අවස්ථාවල පූර්වේ චාරිත්‍ර කිරීම කියන එකත් කිසියම් ශාන්ති කර්ම ස්වභාවයක් ගන්නවා. මොකද හේතුව අලුත් යුවලට කරන චාරිත්‍ර වාරිත්‍රමේ සෙත් පැතීමක් තමයි පූර්ව චාරිත්‍රවලදී සිද්ධ වෙන්නේ. ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීම, ශාස්ත්‍රීයත්වයේ පාර්ථනා කිරීම, නොපෙනෙන බලවේගලින් මිදීම, පැපළ සරම්පැණි බෝවන් රෝග වලින් මැරගීම, අපරපද්ද වලින් කරදර වලින් මගහරවා ගැනීම, විනෝද ආස්වාදයේ සඳහා ශාන්ති කර්මය පවත්තයි. ශාන්ති කර්ම පවත්තයි. හැම ශාන්ති කර්මයකම අපූර්ව නිදාන කතාවක් ඇති අතර පාරම්පරික ඒවා පැහැදිලි. ශාන්ති කර්ම පටන් ගැනීම සම්බන්ධවත් යම් නිදාන කතා තියෙනවා. අපිට ඉතින් ඉච්ච ඒවා දාන්න. ඒ කියන්නේ අපි හිතමු දැන් කොහොඹ ගංගාරී කියලා ඒක ආරම්භුනේ කොහොමද කියන එක වගේ දේවල් තමයි නිදාන කතා කියලා කියන්නේ. පරම්පරාව අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට ශාන්ති කර්ම යාතු කර්ම වෙනස් වෙනවා. දැන් උදාහරණ ගත්තොත් මාතර ප්‍රදේශය වෙනම, සබරගම වෙනම, රයිගම එහෙම නැත්නම් රයිගම කියන්නේ මා හොරණ මතුගම් පැත්තට යනකොට වෙනම, බෙන්තර වෙනම, රජරට අනුරාධපුරේ පැත්තේ තියෙන සාම්ප්‍රදායික මාධ්‍ය වෙනස්. ඒතර ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා කියලායි කියන්නේ. දේශීය වශයෙන් ගත් කල කොහොඹ කංකාරී, වලියක් මංගල්‍යය, කඩවර කංකාරී, බලි ශාන්ති කර්මයේ දහසන්නේ වෙන ශාන්ති කර්ම දක්නට ලැබේ. හින්දු සංස්කෘතිය නම් වඩිමෝඩි, තෙන්මෝඩි, කාමක්කුත්තු, නාටුක්කුතු වැනි විවිධ ශාන්ති කර්ම දක්නට ලැබේ. මේවායින් ශාස්ත්‍රීයත්වයේ ආදරණය අපේක්ෂා කරේ. වෙනත් විවිධ සංස්කෘතීන් තුළද ශාන්ති කර්ම යාතු කර්ම දක්වන ලැබෙනවා. හින්දු සංස්කෘතිය තුළ, සිංහල සංස්කෘතිය තුළ, ඉස්ලාම් සංස්කෘතියේ ශාන්ති කර්ම තියෙනවා, කතෝලික සංස්කෘතියේ තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානි සංස්කෘතියේ ශාන්ති කර්ම ඒගොල්ලන්ගේ ආගමට අනුව තියෙනවා. හරි. ශාන්ති කර්ම යාතු කර්ම වල විවිධ සැලසිලි දක්නට ලැබේ. ඒ සඳහා කෙසෙල්, ගස්, කොක් අතු වැනි පරිසරයෙන් සපයාගත් අමුද්‍රව්‍ය යොදා ගනී. ඊට අමතරව ගායන, වාදන, අපූර්ව දේවස් ආදීද යොදා ගනී. තොইল වල එහෙම තියෙනවනේ, ගායන තියෙනවා, වාදන, බෙර වාදන එහෙම තියෙනව නේද? ශාන්ති කර්ම යාතු කර්ම වලට ආවේනික වූ ගායන රටාවන්ද, වාදන රටාවන්ද, වාදන රටාවන් තියෙනවා, ගායන රටාවන්ද. තොইল වල ගායන රටාව වෙනස් නේ, ඒකයි කියන්නේ. නිර්මාණය තිබේ. බොහෝ ශාන්ති කර්ම යාතු කර්ම වල අදෘශ්‍යමාන බලවේගවලද සම්බන්ධයක් දක්වනු ලැබේ.
ඇතැම් විට යන්ත්‍ර මන්ත්‍ර ආදියද දක්නට ලැබේ. රූපණයේදී හා නර්තනයේදී විවිධ වෙස් ගැනීම් යොදා ගනී. ඇතැම් විට වෙස් මුහුණද භාවිතා කරති. තොවිල් වල වෙස් මුහුණ තියෙනවද නේද? යක් මුහුණ තියෙන්නේ හරි. සරල ශාන්ති කර්ම යාතු කර්ම වල අපූර්ව සම්මාද දක්නට ලැබේ. සරල හා හාස්‍යෝත්පාදක සම්මාද යකදුර ආහාර බෙරකරු අතර සිදුවේ. නැත්නම් නරඹන්නන් සමගද අදහස් සුමාරු කරගන්න අවස්ථා ඇත. ඇමිට ආතුරයා සම්බන්ධ වන සම්මාතුරය කියන්නේ රෝගියා. යක්ෂීන් ප්‍රේතීන් වැනි ශාන්ති කර්ම වලට අදාළ අදෘශ්‍යමාන චරිත සමගද සම්මාද ඇති කරගන්න. අද වෙන විට මෙම ශාන්ති කර්ම හා යාතු කර්ම කෙමින් වියකී යන නමුත් සමාජයෙන් බැහැර වී නොමැත. එතකොට අර ගර සර්ප කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක බැලුවට පස්සේ ඔය කියන කතෝලික ශාන්ති කර්මات අඳුර ගන්න පුළුවන්. අපේ දේශීය ශාන්ති කර්ම ගැනත් අවබෝධයක් ගන්න පුළුවන් සහ ඔය කියන සම්මාද වගේ දේවල් තොවිල් වලදී තියෙන සම්මාද වගේ දේවල් බලා ගන්නත් පුළුවන්. ඒ නිර්මාණය කරලා තියෙන්නේ ශාන්ති කර්ම යාතු කර්ම ඇසුරි. හරි ඊට පස්සේ ලියා ගන්න ළමයි ඔය ටික ආයෙ එකවරක් බලා ගන්න. අපි මේක දෙපාරක් විතර කරලා දිනවා. තුන්වෙනි වතාවට තමයි මේ YouTube වීඩියෝ එකක් එවන්න ඕගලන්ට. මොකද මේ අවස්ථා දෙකේදීම පාඩමට සම්බන්ධ වෙන්න බැරි දරුවන්ට සහ YouTube හරහා පාඩම් බලා ගන්න දරුවන්ට වැදගත් වෙන නිසා ලියා ගන්න අටපිටුවේ ශාන්ති කර්ම හා යාතු කර්ම වල ලක්ෂණ කියලා. ශාන්ති කර්ම හා යාතු කර්ම වල ලක්ෂණ. ශාන්ති කර්ම හා යාතු කර්ම වල ලක්ෂණ. හරි ලියන්න ළමයි. එක මුඛ පරම්පරාගතව පැවතීම. මුඛ පරම්පරාගතව පැවතීම. මුඛ පරම්පරාගතව පැවතීම. කර්තෘ අවිනිශ්චිත වීම. දෙක කර්තෘ අවිනිශ්චිත වීම. තුන ජන විශ්වාස හා බැඳී පැවතීම. ජන විශ්වාස හා බැඳී පැවතීම. හතර සිත ශාන්තිය සඳහා යොදා ගැනීම. සිත ශාන්තිය සඳහා යොදා ගැනීම. සිත ශාන්තිය සඳහා යොදා ගැනීම. පහ ආවේනික ලක්ෂණ වලින් යුක්ත වීම. ආවේනික ලක්ෂණ වලින් යුක්ත වීම. හරි 9 වෙනි පිටුවේ ළමයි උදාහරණ ලියා ගන්න. උදාහරණ මේ පහළට ලියන්න එපා. කමාදම්මින් ඉදිරියට ලියන්න නැත්නම් රූල් මදිනවා. ලියන්න බලි ශාන්ති කර්මය. කොහොමාකාංකාරිය. වලියක් මංගල්‍යය. කඩවර කාංකාරිය. කඩවර යක්ෂය වෙනුවෙන් පැවැත්වෙන ශාන්ති. කඩවර කාංකාරී. කළු කුමාරයාගේ. රිද්දියාගේ. රිද්දි. හරි. දැන් ළමයි තපඩි ඉඩක් තියෙනවා නේද? අංක තරුවක් දාලා ලියන්න මෙහෙම පොඩි විස්තරයක් දෙන්න හදන්නේ මේ කීපයක් ගැන. නමුත් උවට වෙන විස්තර මම දෙනවා. පාඩමේ අවසානයේදී ශාන්ති කර්ම 4ක් ගැන විස්තර දෙන්නම්. ලියා ගන්න තරුවක් දාලා කළු කුමාරයාගේ. කඩයක් ඇඳලා ඉදිරියෙන් ලියන්න. විවාහ වී වසර ගණනාවක් යනතුරු දරු පල නොලද කාන්තාවන දිසා පැවැත්වෙන ශාන්ති කර්මයකි. දරු පල නොලද කාන්තාවන දිසා පැවැත්වෙන ශාන්ති කර්මයකි. හරි. තව එකක් ලියන්න. රිද්දියාගේ.
මෙදී විද්‍යාගය ලියන්න කඩිරක් ඇඳලා පිළිසිඳගත් දරු ඵලය පිළිසිඳගත් දරු ඵලය පිළිසිඳගත් දරු ඵලය ආරක්ෂා කර ගැනීම උදෙසා පැවැත්වෙන ශාන්ති කර්මයකි. තව එකක් ලියන්න අවසාන එක. මහා සෝවන් සමයම. දැන් අපිට මේ ඔයගලන්ට මේවා අපි උගන්වන්නේ ඉදිරියේදී විවිධ නිර්මාණ කටයුතු සඳහා යොදා ගැනීම සඳහා උදා. දැන් 7 වෙනි පාඩමේ අපි කතා කරන නිර්මාණාත්මක සත්‍ර කොහොමද ශාන්ති කර්ම යාර්ථ කර්ම අපිට අනාගත පරම්පරාවට කොහොමද අපි කොහොමද අනාගතේ ඉන්නේ දැන් ඔය චිත්‍රපටි ගම් පොඩි දවස්වල ජනප්‍රිය චිත්‍රපටි අපි හිතමු පත්තිනි වගේ චිත්‍රපටි ඔක්කොම මේ ජනශ්‍රුතිය වශයෙන් අදලා තියෙන පත්තිනි මේ දවස්වල ටෙලිනාට්‍ය දින ඔය ජනප්‍රිය ජනශ්‍රුතිත් එක්ක එකතු කරගෙන යන්නේ නාටකම්කාරයෝ ඊට පස්සේ මොකද්ද තව එකක් තියෙන්නේ මහා විරුපණ්ඩු වගේ ෆිල්ම් වල ජනශ්‍රුතිය තියෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්නකෝ ටීවී එකේ රියැලිටි වැඩසටහන් වල බලන්න කොච්චර නවීන රියැලිටි වැඩසටහන් වලත් ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙන්නේ ගොඩක් තෝරගන්න වෙලාවට අර ජනශ්‍රුතිය ජන කතාවක් ජන කවියක් තොවිලයක් පාරම්පරික පැවැත්වෙන පුරාණෝක්තියක් පදනම් කරගත් නර්තන වගේ දේවල් පෙන්වනවා. ඒතර ඒ නිසා මේ දැන් ඔයාලට අපි මේව කතා කරන්නේ අනාගතයේ දවසක අපේ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ වැඩදායි වෙන නිසා තමයි අපි මේ උගන්වන්නේ. පැහැදිලිද? ආපස්සට පරණ දේවල් ඉතිහාසය දැනගන්න නෙමෙයි මේ ඉගන්නන්නේ. කවදා හරි දවසක ප්‍රායෝගික භාවිතය සඳහා යොදා ගන්න තමයි මේ අපි කතා කරන්නේ. හරිද? ලියා ගන්න මහා සෝවන් සමයම කඩිරක් ඇඳලා ලියා ගන්න. කිසියම් අද්භූත බලවේගයකට බියවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ගෙන් අත්මිදීම සඳහා පැවැත්වේ. ඇතිවන රෝගී තත්ත්වයන්ගෙන් අත්මිදීම සඳහා පැවැත්වේ. රෝගී තත්ත්වයන්ගෙන් අත්මිදීම සඳහා පැවැත්වේ. රෝගී තත්ත්වයන්ගෙන් අත්මිදීම සඳහා පැවැත්වේ. හරි. ඊට පස්සේ අපි යමු 4 වෙනි කාරණයට. ගැමි නාටක සාම්ප්‍රදායික මාධ්‍යයට ඉදා වැදගත් වෙන අපූර්ව විධික්‍රමයන් ලෙස ගැමි නාටක හැඳින්විය හැකිය. චිරාත් කාලයක සිට ගැමි ජනයා අතර කටවහරින් ජනවහරින් පාරම්පරිකව පැවතින ගැමි නාටක අද යම් මට්ටමක නොනසී පවතී. දේශීය වශයෙන් විදේශීය වශයෙන් විවිධ ස්වභාවික ගැමි නාටක දක්වන ලැබෙති. පිටරටවලත් තියෙන විවිධ ගැමි නාටක. ගැමි නාටක යන මුලැමැදාගේ නිසිලෙස ගැලපූ කතාන්තරගතකින් යුතු නාට්‍ය විශේෂයි. කිසියම් කතාපුවතක් හෝ කතාපුවත් කිහිපයකින් ගැමි නාටක නිර්මාණය වී තිබේ. දේශීය වශයෙන් කෝලම් සොකරි රූකඩ ආදිය දැක්විය හැකිය. කෝලම් සොකරි රූකඩ තමයි ලංකාවේ තියෙන ප්‍රධානම දේශීය කෙරේ. ගැමි නාටක ප්‍රභේද 3. ශාස්ත්‍රීයත්වයේ ප්‍රාර්ථනා කිරීම භාවවදන 3 ගැන පොඩි විස්තරයක් තියෙන බලමු. ශාස්ත්‍රීයත්වයේ ප්‍රාර්ථනා කිරීම භවභෝගී නාශ වීමට අදාළ ලෙඩ රෝග වසංගත පලිබෝධ ආදීන් වගා ආරක්ෂා කර ගැනීම සතුට හා විනෝදයේ සැපීම වැනි අරමුණු දෙසා සොකරි ගැමි නාටක පවත්වයි. සොකරි ගැමි නාටක පවත්වන කාරණා 3ක්. සතුට විනෝද එකක්, අනිත් එක ශාස්ත්‍රීයත්වයේ ප්‍රාර්ථනා කිරීම, අනිත් එක භවභෝග ආරක්ෂා කර ගැනීම. හරි. සොකරි උඩරට ප්‍රදේශවල පත්තිනි දේවතාවය මුල් කරගත් ජන නාටක විශේෂයකි. ඒ කියන්නේ ඉරක් අඳ ගන්න. ආවෙනික කතා දෙවස් ගායන වාදන වලින් සොකරි නාට්‍ය නිර්මාණය වී තිබේ. සොකරි නාට්‍ය රඟ දක්වන්නේ ගොයම් කපා පාගා අවසන් වූ විට කමතර රංග භූමිය කරගෙන. කෝලම් හරිද සොකරි ගැන මේ පොඩි විස්තරය. මම නැවතත් විස්තරයක් දෙන්නම් ඔය සොකරි ගැන. කෝලම් හැත් වෙස්පෝන් නාටකද ගැමි නාටක විශේෂ ප්‍රධාන මේ විශේෂයෙන් දකුණු පළාත ආශ්‍රිතව කෝලම් නිර්මාණය වී තිබේ. මේ වෙස්පෝන් නාටක ලෙසද හඳුන්වන්නේ ඊයෙන් සාධන ලද වර්ණවත් වෙස්පෝන් පැනද රංගනයේදී බැවින්. කෝලම් වල ලස්සන වෙස්පෝන් පැනදගෙන තමයි කෝලම් නටන්නේ නේද? කෝලම් යන වචනේ දෙමළ ශබ්දයක් කරන අතර එහි මුළු තේරුම නළුවෙකු විසින් පළඳින ලද වේශය යන්නයි. සිංහලයේ කෝලම් යන වචනයට ඇත්තේ ආරූඪ කරගන්නා විලාසය යන අර්ථය යන්න එක ඉරාටින් ඉරක් ඇඳගන්න. සිංහලයේ කෝලම් කියලා කියන්නේ ආරූඪ කරගත් විලාසය. සඳකිඳුරු කතා, ගම කතා, මනමේ කතා, ගෝඨැඹර කතා ආදී කතා මෙහිදී රඟ දක්වනවා.
කෝලම් වෙන විනෝදය පිස්ස කරන්න එක වචනාර්ථයෙන් පැවසුනද පැවසුනද බැලු බැලමටම විනෝදයක් වගේ තමයි පේන්නේ පැවසුනද පැවතුනද ගර්භණී මාතාවන් සඳහා පැවතු අවිචාර විදියක් ලෙසද සස්සිකත්වය පරමාර්ථ කොටගත්නක් ලෙසද සැලකේ කෝලම් නාටක විහිම් සම්බන්ධ අපූර්ව නිදාන කතා තිබී සන්ධ්‍යාවේ ආරම්භන කෝලම් නාටක පසුදා අලුයම දතික පැවැත්වේ. ජස්යා හා ලෙන්චිනා කෝලම් පොලිස් කෝලම නොංචි කෝලම ආරච්චි කෝලම් ප්‍රසිද්ධ කෝලම් නාටක කීපෙක විවිධ සමාජ සංසිද්ධීන් උපහාසාත්මක ඉදිරිපත් කිරීම කෝලම් නාටකවලදී සිදුවේ. කෝලම් කියන්නේ එහෙමයි. දැන් ඔය වගේ පොඩි විස්තරයක් දැනගන්න ඕන ඕගොල්ලෝ. කෝලම් නාටකය තෝරේ අම්බලන්ගොඩ එහෙම නැත්නම් මාතර ප්‍රදේශ වලින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ආරම්භ වෙලා විතර කෝලම් වල ගොඩක් වෙලාවට කරන්නේ සමාජ සංසිද්ධීන් උපහාසාත්මකව ඉදිරිපත් කිරීම පිළිමෝ කිරීම. අපි හිතුව ගත්තොත් පොලිස් කෝලම් කියන පොලිස් නිලධාරීන් ඇතැම් පොලිස් නිලධාරීන් සමහර පොලිස් නිලධාරීන් කරන අයුතු වැඩ උපහාසාත්මකව නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම කරනවා. ආරච්චි කෝලමේදී වෙන්නේ ආරච්චිලා කරන ඒ කාලේ ඉඳපු හිටියනේ ගම්මුලා දෑනියෝ ආරච්චිලා ඒගොල්ලෝ කරන අකටයුතුකම් වගේ දේවල් විවේචනාත්මකව ඉදිරිපත් කරන එක කළා ඒ දවස්වල. තේරුණාද මේ නිර්මාණ මගින්? රූකඩ විහිවියත්තේ දකුණු පළාත මුල් කරගෙන ඉතාරාස්වාද ජීවන නාටක විශේෂයක් කරන රූකඩ ලියෙන් කපාගත් චරිත හරහා රඟ දක්වනු ලැබේ. විශේෂයෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ රූකඩ කලාවට ප්‍රසිද්ධියක් උසුලයි දික්තා කාලගොල කවට අන්දරේ සිරිදංගෝ විස්සන්තර වැනි නාටක රූකඩ අනුසාරයෙන් ඉදිරිපත් කිරීම මේදී සිදුවේ. රූකඩ නැටීම සඳහා ඊට ආවෙනික වූ වේදිකාවක් අවශ්‍ය වේ. රූකඩ වේදිකාවක් වෙනම තියෙන්න ඕන මෙහෙම නටන වේදිකාවක් තියෙනවා. පිටිපැත්තෙන් තවත් වේදිකාවක් ඕන ශිල්පීන්ට ඉන්න රූකඩ නටන වේදිකාව වෙනයි. පිටිපැත්තෙන් තව වේදිකාවක් හදා ගන්න ඕන ඒක. නේද? වෙනස් ආවෙනික වේදිකාවක් තියෙනවා. ගැමි නාටකවල අපූර්ව දික්තා කාලගොල කවට අන්දරේ සිරිදංගෝ විස්සන්තර වැනි නාටක රූකඩානුසාරයෙන් ඉදිරිපත් කිරීම මේදී සිදුවේ. රූකඩ නැටීම සඳහා ඊට ආවෙනික වේදිකාවක් අවශ්‍යයි. ඒ පිළිපස්ස ඉන්න ශිල්පීන් නූල් දාගෙන රූකඩ නටවන අතර ඕන නිසීම රූකඩ වලට දෙබස් කවනු ලැබේ. ගැමි නාටකවල අපූර්ව ගායන වාදන රංගන සංවාද දෙබස් ආදිය දක්නු ලැබේ නේද? හැම ගැම නාටකයකම අපූර්ව ගායන වාදන රංගන තියෙනවා. ගැමි නාටක ප්‍රබල සංවේදන අවස්ථා ජනනය කරයි. නරඹන්නන්ගේ සතුට ප්‍රබෝධයේ විනෝදය ඇති වෙන ආකාරයට ගැමි නාටක ඉදිරිපත් කරයි. ගැමි නාටකවල ගැඹුරු අර්ථ ජනයා වෙත සරලව ඉදිරිපත් කරයි. අර්ථය ගැඹුරුනාට හරි සරලව ඉදිරිපත් කරන්න පුළුවන් ඒ නිර්මාණ කරුවන්ට. ලියාගන්න තරුවත් දාලා ගැමි නාටකවල විශේෂතා. විශේෂතා කිව්වත් එකයි ලක්ෂණ කිව්වත් එකයි. පැහැදිලිද ඔයාලට? විශේෂතා කිව්වත් එකයි ලක්ෂණ කිව්වත් එකයි. ලියාගන්න ගැමි නාටකවල විශේෂතා 1. කර්තෘ අවිනිශ්චිත වීම. කර්තෘ අවිනිශ්චිත වීම. දෙක පාරම්පරිකව පැවතීම. දෙක පාරම්පරිකව පැවතීම. දෙක පාරම්පරිකව පැවතීම. 3 සම්ප්‍රදායට මුල් තැනක් දීම. සම්ප්‍රදායට මුල් තැනක් දීම. 3 සම්ප්‍රදායට මුල් තැනක් දීම. 4 අන්තර්ගතයේ සරල වීම. 4 අන්තර්ගතයේ සරල වීම. 5 සංස්කෘතික අනන්‍යතා පිළිබිඹු වීම. සංස්කෘතික අනන්‍යතා පිළිබිඹු වීම. හරිද? තමයි යටින් උදාහරණ 3 ලියන්න. කෝලම් සොකරි රූකඩ නාටකම් කියලා. කෝලම් සොකරි රූකඩ නාටකම්. කෝලම් සොකරි රූකඩ නාටකම්. හරි. ඊට පස්සේ ටක් ගාලා යමු 11 පිටුවට. 11 පිටුව. 11 පිටුව. උඩින් ලියා ගන්න මාතෘකාව සාම්ප්‍රදායික මාධ්‍ය වල වැදගත්කම්. මාතෘකාව ලියන සාම්ප්‍රදායික මාධ්‍ය වල වැදගත්කම්. 1 දැනුම් ඉගෙනුම් සම්පාදනය. මෙයාට විස්තර ටියුටර් කරලා ඉවරනම දෙනවා මම. 1 දැනුම් ඉගෙනුම් සම්පාදනය. 2
කඩරක් ඇඳලා ලියා ගන්න. වැඩිහිටි පරම්පරාව විසින් බාල පරම්පරාවට වැඩිහිටි පරම්පරාව විසින් බාල පරම්පරාවට විවිධ දැනුම් පරාස පවරා දීම. විවිධ දැනුම් පරාස පවරා දීම. විවිධ දැනුම් පරාස පවරා දීම. දැනුම් පරාස පවරා දීම. 2 දෙවෙනි එක රූල් අරින්න නැතුව ලියන්න. උපදේශාත්මක සංදේශ ජනනය කිරීම. උපදේශාත්මක සංදේශ ජනනය කිරීම දෙවෙනි එක. හොඳද? දෙවෙනි එක උපදේශාත්මක සංදේශ ජනනය කිරීම. ලියන්න. වැඩිහිටියන් විසින් අනාගත පරපුරට විවිධ උපදේශ සැපීම මෙයින් අදහස් වේ. වැඩිහිටියන් විසින් අනාගත පරපුරට විවිධ උපදේශ සැපීම මෙයින් අදහස් වේ. හරි. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු ජන කතාවල තියෙන උපදේශාත්මක සංදේශ. තිබ්බයි හාවයි රේස් දූපු කතාවේ තියෙන උපදේශාත්මක සංදේශයක් නේ කියන්නේ. දැන් ඉබ්බා නොපසුබට උත්සාහයෙන් ගිහිල්ලා ඌ දිනුවා. හාවා අධිදක්ෂේ රෝගේ හිටිය දිනන්න පුළුවන් කියලා කොහොමද ඒ නිසානේ හාවා නිදාගත්ත. ඒතර හාවාගෙනුත් ආදර්ශයක් ගන්න පුළුවන්, ඉබ්බගෙනුත් ආදර්ශයක් ගන්න පුළුවන්. ඒවට අපි කියනවා උපදේශාත්මක සංදේශ ජනනය කිරීම කියලා. 3 ලියා ගන්න. සංස්කෘතිකාංග හුවමාරුව. 3 සංස්කෘතිකාංග හුවමාරුව. 3 සංස්කෘතිකාංග හුවමාරුව. ලියා ගන්න. චාරිත්‍ර වාරිත්‍ර වත් පිළිවෙත් සාරධර්ම ආදී. චාරිත්‍ර වාරිත්‍ර වත් පිළිවෙත් සාරධර්ම ආදී. චාරිත්‍ර වාරිත්‍ර වත් පිළිවෙත් සාරධර්ම ආදී සංස්කෘතිකමය වටිනාකම් අනාගත පරපුරට දායාද කිරීම. අනාගත පරපුරට දායාද කිරීම. අනාගත පරපුරට දායාද කිරීම. 4 භාව ප්‍රකාශනය. භාව ප්‍රකාශනය. භාව ප්‍රකාශනය. ලියා ගන්න. මිනිස් සිතේ ඇතිවන විවිධ හැඟීම්. මිනිස් සිතේ ඇතිවන විවිධ හැඟීම් ප්‍රකාශ කිරීම. මිනිස් සිතේ ඇතිවන විවිධ හැඟීම් ප්‍රකාශ කිරීම. හරි. ආදරය, කරුණා, දයාව. විශේෂයෙන් ජන කවි සහ ජන කතා වලින් හැඟීම් ප්‍රකාශනය සිද්ධ වෙනවා නේ. හරි. අපි ගත්තොත් වඩගිනි වෙලා මා ගිය කල පුතුගෙකට මනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතින මට මැනලාද පුතේ කිරි දුන්නේ මානුමට වගේ වෙයි. හැඟීම් ප්‍රකාශනයනේ සිද්ධ වෙන්නේ. ඒකයි ඔය භාව ප්‍රකාශනය කියලා කිව්වේ. 5 ලියන්න. අහිතකර සමාජ ප්‍රවණතා විවේචනය. අහිතකර සමාජ ප්‍රවණතා විවේචනය. 5 අහිතකර සමාජ ප්‍රවණතා විවේචනය. තව එකයි දෙන්නේ ලියන්න. සමාජයේ යම් යම් අහිතකර චරිත අහිතකර සිදුවීම් සම්ප්‍රදායික මාධ්‍ය මගින් විවේචනය කිරීම. අහිතකර චරිත අහිතකර සිදුවීම් සම්ප්‍රදායික මාධ්‍ය හරහා විවේචනය කිරීම. අවසානක විනෝදාස්වාදයේ සැපීම. ඒකට විස්තර ඕන නැහැ. ඒක තේරෙනවා. විනෝදාස්වාදයේ සැපීම.
හොඳයි. අපි එහෙනම් ජනමාධ්‍ය කොටසට යමු. දැන් සාම්ප්‍රදායික මාධ්‍ය කොටස අවසానයි. අපි අද ප්‍රධාන මාතෘකාවද කතා කරන ජනමාධ්‍ය. හරි. අපි ජනමාධ්‍ය වලට අදාළ නිර්වචන දෙකක් තමයි මුලින්ම කතා කරන්න හදන්නේ. බලමු. ජනසන්නිවේදනයේ සාර්ථක කර ගැනීම සඳහා කාලය හෝ දුර අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට යොදා ගන්න ලබන උපාංග ජනමාධ්‍ය. නූතන සමාජයේ පවතින ප්‍රධාන ජනමාධ්‍ය ලෙස පොත් සංග්‍රහ, පුවත්පත්, යුවන් විදුලි හා රූපවාහිනී හඳුනාගත හැකිය. ඩිෆ්ලුව හා ඩෙනිස් ඉදිරිපත් කරන නිර්වචනය තමයි තියෙන්නේ. නිර්වචන කටපාඩම් කරගන්න ඕනේ තිල්ලාම එහෙම විභාගෙට දාන්න පුළුවන්. අදෘශ්‍යමානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් ඒ ජනමාධ්‍යය. ජනමාධ්‍ය ලෙස අර්ථකථනය කරන්නේ පුළුල් ප්‍රදේශයක විසිරී පවතින බහුවිධ අදෘශ්‍ය ග්‍රාහක කොට්ටාසයකට අමතන මාධ්‍ය වේ. ඒක ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය. දැන් ජනමාධ්‍ය ප්‍රධාන වශයෙන්ම මුද්‍රිත කියලා බෙදන්න පුළුවන්, විද්‍යුත් කියලා බෙදන්න පුළුවන්. මුද්‍රිත මාධ්‍ය දිනවා, විද්‍යුත් මාධ්‍ය දිනවා. මුද්‍රිත මාධ්‍ය තමයි පොත්, සංග්‍රහ, පුවත්පත්. විද්‍යුත් මාධ්‍ය රූපවාහිනිය, ගුවන් විදුලි. වරහන් ඇතුලේ අන්තර්ජාලයක් යන්න පුළුවන්. ඔයාලට අපි කියන ජනමාධ්‍ය කියලා. හරිනේ දන්නවනේ. ඉතින් මේවා සරලයි. ඕනම දරුවෙකුට තේරෙනවා. පොඩි දේවල්. පොඩි කාලේ ඉඳලා දැන් 5 වසරේ 4 වසරේ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය උගන්වනවා. පොත් සංග්‍රහ, පුවත්පත් අපි මුද්‍රිත මාධ්‍ය හැටියට, විද්‍යුත් මාධ්‍ය හැටියට රූපවාහිනී, ගුවන් විදුලිය අර්ධ වශයෙන් අන්තර්ජාලයක් සලකනවා. හරි. එතකොට මේ පළවෙනි නිර්වචනය කියන්නේ කාලය හෝ දුර අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට යොදන ලබන උපාංග. දැන් මේවයින් කාලය දුර අතර පණිවිඩ හුවමාරු කරන. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි හිතමු ඔන්න මැච් එකක් තියෙනවා කියලා ඕස්ට්‍රේලියාවේ. හරි, ඕස්ට්‍රේලියාවේ මැච් එකක් තියෙනවා නම් මැච් එක අපිට ගෙදරින් ඉඳන් බලන්න පුළුවන් මේ මොහොතේ. මෙතන මොකද මොනවද අඩු කරන්නේ? දුර අඩු කරනවා. දුර ළඟට ගේන රූපවාහිනිය හරහා. උදාහරණයක් මේ කියන්නේ එකට අපි කියනවා දුර අඩු කරන කාලය. දැන් අපි හිතමු රූපවාහිනී, ගුවන් විදුලි ජනමාධ්‍ය තිබුණ නැත්නම් මේ මැච් එක දිනුවද නැද්ද කියලා අපිට බලා ගන්න වෙන්නේ කාදාද? ඕස්ට්‍රේලියාවෙන් කවුරු හරි මෙහෙට ආවට පස්සේ. එනකන් දැනගන්න බෑනේ. හේතුව අන්නේ වගේ. දැන් කාලය අඩු කරනවා. මැච් එක දිනුවද නැද්ද කියලා එවෙලෙම දැනගන්න පුළුවන්. මැච් එක දිස්සේ එවෙලෙම බලන් ඉන්නත් පුළුවන්. එතකොට දුරත් අඩු කරා, කාලයත් අඩු කරා. ඒතර කාලය හා දුර අතර තමයි පණිවිඩ හුවමාරු වෙන්නේ ජනමාධ්‍ය වල. රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් වල. පැහැදිලිද? නූතන සමාජයේ පවතින ප්‍රධාන ජනමාධ්‍ය තමයි පොත් සංග්‍රහ, පුවත්පත්. ඊළඟ එක තමයි අදෘශ්‍යමානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ ඒ ජනමාධ්‍යයද. අදෘශ්‍යමාන පිරිසකට අමතනවා කියලා කියන්නේ පේන්නේ නැති පිරිසකට අමතනවා තමයි. අදෘශ්‍යමානයි කියන අර කලින් ඒ කතා කරා වගේ යක්ෂයන්ට, පෙරේතයන්ට අමතන මාධ්‍ය නෙවෙයි අදෘශ්‍යමාන කියන්නේ. දෙවියන්ට අමතන මාධ්‍ය. අදෘශ්‍ය කියන්නේ මෙහෙම. දැන් අපි ටීවී එකේ නිවුස් කියනවා කියලා නිවේදකයා දන්නේ නැහැ බලන්නේ කවුද කියලා. නේද? ග්‍රාහකයෝ කවුද කියලා නිවේදකයා දන්නේ නැහැ. ඒතර ඒකට කියනවා අදෘශ්‍යමාන ග්‍රාහකයෙක් කියලා. පත්‍රේ කතුවරු දන්නේ නැහැ පත්‍රේ කියවන අය. ඒ නිසා කියවන අය දන්නේ නැති නිසා අපි කියනවා අදෘශ්‍යමාන ග්‍රාහකයෙක් කියලා. දන්නේ නැහැ හරියටම බලන්න කවුද කියලා. අදෘශ්‍යමාන එයාට පේන්නේ නැහැ. ටීවී එකේ නිවුස් කියන එකේ ඉස්සරහා ඉන්නේ කැමරා කරු දෙන්නෙක් තුන් දෙනෙක් විතරයි. ඒවල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිවුස් කියනකොට එයා දිහා බලන් ඉන්නවා. එයාට ලක්ෂ සංඛ්‍යාත පිරිස පේන්නේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එයා පේනවා. එතකොට අපි කියනවා අදෘශ්‍යමාන ග්‍රාහකයෙක් කියලා. දන්නේ නැති ග්‍රාහක පිරිසක්. හරිද? අපිට එහෙම විස්තර ඕනේ නැහැ. ওই නිර්වචන දෙක බලා ගන්නයි ඕන. දැන් ඔන්න ඊළඟට වැදගත්ම කාරණේ තමයි ජනමාධ්‍යයේ විශේෂතා. හරිද? ජනමාධ්‍ය කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අදහසක් ආවා දැන්. ජනමාධ්‍ය වල විශේෂතා අපි බලමු. විශේෂතා 4 සාකච්ඡා කරාට පස්සේ හොඳටම ජනමාධ්‍ය තේරුම් ගන්න පුළුවන් වෙනවා. බලා ගන්න. පළවෙනි විශේෂතාවය තාක්ෂණික වේලම් භාවිතය. ජනමාධ්‍ය වල ප්‍රධාන වශයෙන් පොත්, පුවත්පත්, සංග්‍රහ, ගුවන් විදුලි, රූපවාහිනී අයත් වේ. එම ජනමාධ්‍ය වල දක්නට ලැබෙන මූලික ලක්ෂණයන් ලෙස තාක්ෂණික වේලම් භාවිතය හැඳින්විය හැකිය. මේන් අදහස් වන්නේ ජනමාධ්‍ය ක්‍රියාවලිය සඳහා විවිධ තාක්ෂණික උපකරණ, යන්ත්‍ර, සූත්‍ර ආදී යොදා ගන්නා බව. හරිනේ ඉතින්. හරි සරලයි. අපි හිතමු රූපවාහිනිය කියලා. රූපවාහිනිය. කැමරා ඕන, පසුතල ඕන, ආලෝක කරන උපකරණ ඕන, සම්ප්‍රේෂණ උපකරණ ඕන, මයික්‍රොෆෝන ඕන, කොච්චර දැන් නිකන් ටීවී එක දිහා බැලුවම සමහරලාට ඔය සිරසනාලිකාවෙම මැදිරි පෙන්නනවා වෙලාවල් දිනවනේ. අපිට අධ්‍යාපන වල යන්න විදියක් නැහැ වාසනාවකට මේ කොරෝනා තත්ත්වය නිසා. නමුත් අපිට නිකන් සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් උපකරණ විශාල ප්‍රමාණයක් නැතුව රූපවාහිනිය හෝ ගුවන් විදුලිය හෝ සමාජගත කරන්න බෑ නේද? අපිට පටන් ගන්න උපකරණ අවශ්‍යයි. හරි ඊට පස්සේ පත්‍රයක් වුණත් එහෙමනේ. පත්‍රයක් නම් මුද්‍රණ යන්ත්‍ර අවශ්‍යයි. විශාල
එතකොට ඉඳ නිකන් පත්‍ර කන්තෝරුවකට ගිහිල්ලා බැලුවොත් පත්‍ර කන්තර යන්න ඕනේ නැහැ. දැන් තේරුම් ගන්න පුළුවන් මුද්‍රණ යන්ත්‍ර අවශ්‍යයි. හරිද? ඊට පස්සේ පත්‍ර වල පිටු හදන්න යන්ත්‍ර අවශ්‍යයි. ඊට පස්සේ මිටි බැඳලා කඩේට එනකම්ම විශාල යාන්ත්‍රික ක්‍රියාවලියක් කරා තමයි පුවත්පත් මුද්‍රණය වෙන්නේ. ඒතර පුවත්පත ගුවන්විදුලි රූපවාහිනී හැම එකකටම විශාල තාක්ෂණික ක්‍රියාවලියක් හා තාක්ෂණික උපකරණ අවශ්‍ය වෙනවා. ඒක ජනමාධ්‍යයේ එක ලක්ෂණයක්. හරි? මුද්‍රිත මාධ්‍ය අතර අයත්වන පොත් පුවත්පත් සංග්‍රහ ආදී නිර්මාණය කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මුද්‍රණ යන්ත්‍ර අවශ්‍ය වේ. ඊට අමතරව මුද්‍රණ තාක්ෂණයට තවත් උපකරණ විශාල ප්‍රමාණයක් මුද්‍රිත ක්‍රියාවලියට යොදා ගන්න ලබයි. විද්‍යුත් මාධ්‍ය ක්‍රියාවලියට තාක්ෂණය අවශ්‍ය වේ. මුද්‍රිත වලටත් ඕන, විද්‍යුත් වලටත් ඕන. මේ ඔබට නෝට් එකක් මම දීලා තියෙනවා. ඒතර විභාගයේදී ලියන්න ලේසි. අදහසක් ඇටියට නෝට් එකක් දීලා තියෙනවා. ඔය ගොඩක් වෙලාවට පාසලේ උගන්වන්නේ ඔය කරුණු ටික විතරයි. තාක්ෂණීය වෙලම් භාවිතය එහෙම. ඉතින් ඔයගොල්ලෝ හිතලා ලියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන් එකපාරට හිතලා ලියන්න අමාරු නිසා මම කරුණු ටිකක් දීලා තියෙනවා. ඒතර කරුණු ටික පොඩ්ඩක් බලාගත්තම ඒ ඇසුරින් ඔයගොල්ලන් නෝට් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. විභාගයේදී අහන්නේ මේ ප්‍රශ්නේ තමයි. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි උගන්වනකොට උගන්වන්නේ පොයින්ට් කරලා උගන්වන්නේ. විභාගයේ එන විදිහට උගන්වන්නේ. අපි උපකාරක පන්තිනේ කරන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කොහොම හරි ඒකක් අරන් දෙන්න. ඒ නිසා විභාගයේදී ප්‍රශ්න එන විදිහට තමයි අපි ටියුට් හදලා තියෙන්නේ. අපි හදලා තින්නේ එහෙම ටියුට් එකතර. ඔයගලන්ට තියරි වල අර ඉස්කෝල උගන්වන්න කියපු ටිකට අමතරව ප්‍රශ්න එන්නේ කොහොමද? අන්නේ ඒවට උත්තර විදියට අපි කරුණු ඇතුළත් කරලා තියෙනවා. තේරුණාද? ඒව තමයි මේ දාලා තියෙන්නේ. අපි ඉස්කෝලේ නම් උගන්වන්නේ නැත්නම් ඔය කරුණු ටික විතරයි. කරුණු 9ක් දෙන්නේ නැති. හැබැයි අපි කරුණු සහ විස්තර දෙනවා. මොකද විස්තර තමයි භාගෙදී අහන්නේ. ඉතින් හැම සමහර ළමයින්ට විස්තර හිතලා ලියන්න පුළුවන්. හැම ළමයටම හිතලා ලියන්න බැරි නිසා අපි විස්තරයක් දාලා දෙනවා ගයිඩ් එකක් විදියට. ඒක බලාගෙන ඒක පාඩම් කරගත්තට පස්සේ ඒ ඇසුරින් විතර ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. විද්‍යුත් මාධ්‍ය ක්‍රියාවලියට තාක්ෂණය අවශ්‍ය වේ. සම්ප්‍රේෂණ උපකරණ, කැමරා උපකරණ, පටිගත කිරීමේ උපකරණ, ආලෝකකරණ උපකරණ ආදී වශයෙන් විද්‍යුත් තාක්ෂණික ක්‍රියාවලියටද තාක්ෂණික උපකරණ හා සරල මෙවලම් තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිතය අවශ්‍ය වේ. හරිනේ පළවෙනි ලක්ෂණය එතකොට තාක්ෂණික මෙවලම් භාවිතය. හරිද? දෙවෙනි එක තමයි ශනික හා අඛණ්ඩත්වයකින් යුක්ත වීම. ශනික හා අඛණ්ඩ බව. ඉතින් ශනික හා අඛණ්ඩ බව කියන්නේ මොකද්ද? ඉක්මනින් පණිවිඩ දෙන්න පුළුවන්. අඛණ්ඩයි කියලා කියන්නේ හැමදාම පණිවිඩ දෙනවා. ස්වර්ණවාහිනිය හැමදාම පණිවිඩ දෙනවා. හැමදාම නිවුස් තියෙනවා. හැමදාම ටෙලි නාට්‍ය තියෙනවා. දෙරනේ හැමදාම නිවුස් තියෙනවා. ඒකට කියනවා අඛණ්ඩතාවයකින් යුක්ත නතර වෙන්නේම නැහැ. හරි. පුවත්පත් නතර වෙන්නේම නැහැ. අදත් තියෙනවා, හෙටත් තියෙනවා, අනිද්දාත් තියෙනවා. පුවත්පත එනවා පත්‍ර කාලීද. අඛණ්ඩව තොරතුරු ලබා දීම තමයි මෙතන අඛණ්ඩතාවය කියලා කියන්නේ. ශනික බව කියලා කියන්නේ ඉක්මනින් තොරතුරු ලබා දීම. එතකොට පුවත්පතට බෑ. හැබැයි රූපවාහිනියට ගුවන් ඉදිරියට පුළුවන්. ඒ මොහොතේම පණිවිඩ ලබා දෙන්න. හරි. ජනමාධ්‍යවල දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේ ශනික හා අඛණ්ඩත්වයකින් යුක්ත වීමයි. හරි. යුක්ත වීමයි. එනම් ශනිකව පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමට ජනමාධ්‍යවල ඇති හැකියාව හා අඛණ්ඩව පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියයි. ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක සිදුවන ඕනෑම දෙයක් ඉස්සරින් ඕනෑම ස්ථානයකට විකාශය කිරීමට හැකියාව ජනමාධ්‍යයට ඇත. ඒ ශනිකව පණිවිඩ යොමු කිරීමේ හැකියාව ඇත්තේ ගුවන් ඉදිරියට හා රූපවාහිනියට පමණයි. ඒනට පුවත්පතට බෑ. අනිත් දෙකටම පුළුවන් ශනිකව පණිවිඩ උමාරු කරන්න. පොදුවේ ගත්තම ශනික බව තියෙනවා. ඒක අපිලිව්වේ. පුවත්පත් සංග්‍රහ වෙන මාධ්‍යවලින් තොරතුරු ලැබීමට අවම වශයෙන් දිනක ප්‍රමාදය පත්තරේ නම් සාමාන්‍යයෙන් දිනක ප්‍රමාදයක් කරනවා. දිනක ප්‍රමාදයක් කියලා කියන්නේ ඊයේ තොරතුරුනේ අද පත්තරේ තියෙන්නේ. අද තොරතුරු තමයි හෙට පත්තරේ තියෙන්නේ. ටීවී එකේ එහෙම නැහැ. අද ඒවා අදම තියෙනවා. ටීවී එක සජීවීව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණාට පත්තරේ සජීවීව වෙර නිසා පත්තරේ මුද්‍රණය කරලා එවන්න ඕන නිසා පත්තරේ තියෙන තොරතුරු දවසක් පමා වෙලා තමයි ලැබෙන්නේ. එසේම ජනමාධ්‍ය අඛණ්ඩතා ලක්ෂණ යුක්තයි. නම් අඛණ්ඩව පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමයි. සංදේශ කිරීම නෙවෙයි සම්ප්‍රේෂණය කිරීමයි. පුවත්පත් දිනපතා හෝ සතිපතා අඛණ්ඩව තොරතුරු වාර්තා කරන අතර ගුවන්විදුලි හා රූපවාහිනිය අඛණ්ඩව දවසේ පැය 24 පුරාම නිරන්තරයෙන් පණිවිඩ සම්ප්‍රේෂණය කරයි. හරි නේද? ඉක්මනින් පණිවිඩ දීම සහ අඛණ්ඩව පණිවිඩ දීම එක ලක්ෂණයක්. ශනික තාක්ෂණික මෙවලම් භාවිතය අනිවාර්ය වීම තව ලක්ෂණයක්. තුන්වෙනි ලක්ෂණය බලමු. ලියාගන්න. සංවිධානගත ආයතනික ව්‍යුහය. තුන්වෙනි ලක්ෂණය සංවිධානගත ආයතනික ව්‍යුහය. තුන්වෙනි ලක්ෂණය සංවිධානගත ආයතනික ව්‍යුහය. ඒ කියන්නේ හොඳ සංවිධානාත්මක ආයතනික ව්‍යුහයක් තියෙනවා.
ව්‍යුහය ලියා ගන්න. ජනමාධ්‍ය වල දක්වන ලැබෙන මූලික ලක්ෂණයක් ලෙස සංවිධානගත ආයතනික ව්‍යුහය හැඳින්විය හැකිය. 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 මේන් අදහස් වන්නේ රූපවාහිනිය රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත වැනි මාධ්‍ය නිසි ලෙස සංවිධානය වූ ආයතනික ක්‍රියාවලියක් කරහා ක්‍රියාත්මක වන බවයි. සෑම ජනමාධ්‍ය ආයතනයකම විධිමත් පරිපාලන ව්‍යුහයක් ඇත. ආයතනික ධූරාවලියකට අනුව කියන්නේ පිළිවෙලකට ආයතනික ධූරාවලියකට අනුව ක්‍රියාත්මක වන කාර්ය පද්ධතියක් ඇත. ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඒ කියන්නේ ඉහළ නිලධාරීන් ඉන්නවා පහළ නිලධාරීන් ඉන්නවා. ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් වගකීම් දරන නිලධාරීන් ශිල්පීන් මාධ්‍යකරුවන්ගෙන් යුතු මනාව සංවිධානය වූ ආයතනික පද්ධතියක් ජනමාධ්‍යවල දක්නට ලැබේ. මනාව සංවිධානය වූ ආයතනික පද්ධතියක් ජනමාධ්‍යවල දක්නට ලැබේ. හරිනේ? දැන් ඔන්න ජනමාධ්‍යවල අපි ලක්ෂණ දෙකක් කතා කළා. තුනක් කතා කරා. එකක් තමයි මේ රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් මේ වගේ මාධ්‍යවල තාක්ෂණික වේලාම් නැතුව සම්ප්‍රේෂණය කරන්න බෑ කියලා කතා කරා. ඊට පස්සේ මේ ශනිකව පණිවිඩ දෙන්නත් පුළුවන් හැමදාම පණිවිඩ දෙනවයි කියලාත් කතා කරා. පැහැදිලිද? දැන් අපි තුන්වෙනි කාරණේ කතා කරා. මොකද මේවා හරියට සංවිධානගත ආයතනික ව්‍යුහයක් තියෙනවා කියන එක. අපි පුවත්පත් ආයතනයක් ගත්තා පස්සේ
යටින් ඉන්නවා ප්‍රාදේශීය වාර්තාකරු නේද? උදාහරණයක්. ඊළඟට ඉන්නවා මාණ්ඩලික වාර්තාකරු. මාණ්ඩලික වාර්තාකරු කියන්නේ කවුද? පත්තර කන්තරුවේ ඇතුලේ වැඩ කරන අය. ඊට පස්සේ ඉන්නවා සංස්කාරකවරු. සංස්කාරකවරු ඉන්නවා. ඒගොල්ලෝ සංස්කරණය කරනවා. ඒගොල්ලෝ සංස්කරණය කරාට පස්සේ ඒවා යතු ඊට පස්සේ උපගාත්‍රවරු ඉන්නවා. උපගාත්‍රු මම මේ උදාහරණ මේක බලා ගන්න ඕනේ. බලා ගන්න නිකම්ම මේ කියන්නේ උපගාත්‍රවරු ඉන්නවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉන්නවා. ඊට පස්සේ ආයතනික මාධ්‍යවේදීන් ඉන්නවා. ඊට පස්සේ සංස්කාරකවරු ඉන්නවා. උපගාත්‍රවරු කියලා කියන්නේ දැන් මේගොල්ලෝ තමයි නිවුස් ගියන්නේ වාර්තාකරු. සංස්කාරක තමයි නිවුස් තෝරන්නේ. තේරුවාට පස්සේ උපගාත්‍රවරු ඒවා අඩුපාඩු හදනවා. උපගාත්‍රවරු හදුවාට පස්සේ අක්ෂර සංයෝජක අක්ෂර ඒ කියන්නේ ටයිප් සෙටින් කරන්න ඕන. ටයිප් සෙටින් කරාට පස්සේ සෝදුපත් බලන්න ඕන. ඒ කියන්නේ අඩුපාඩු හදන්න ඕන. අඩුපාඩු හදලා පස්සේ මොකද කරන්න ඕන? පිටු සැකසුම් කරන්න ඕන. ෆොටෝ දාලා එහෙම කරලා ලස්සන පිටු ටික හදන්න ඕන. පිටු හදුවාට පස්සේ මොකද කරන්න ඕන? මුද්‍රණය කරන්න යවන්න ඕන. ඔය විදිහට මුද්‍රණය කරාට පස්සේ බෙදා හරින්න ඕන. බෙදා හරුවාට පස්සේ කඩේ විකුණන්න ඕන. ඔය විදිහට චක්‍රීය ක්‍රියාවල කඩේ විකුණන්න ඕන. ඔය විදිහට දැන් ආයේ ඊළඟ දවසේ මාධ්‍යවේදීන් තොරතුරු හොයන්න ඕන. ආයේ ටයිප් කරන්න ඕන. ආයේ මුද්‍රණය ආයේ කඩේ විකුණන්න ඕන. ඔය විදිහට සංවිධානගත ව්‍යුහයක් තමයි හැම වෙලාවෙම ඕනෑම රූපවාහිනියත් එහෙමයි ගුවන්විදුලියත් එහෙමයි පුවත්පතත් එහෙම ඒ ආයතන වලට ආවේනික සංවිධානගත ව්‍යුහයක් තියෙනවා කියලා ඔය කිව්වේ. පැහැදිලි නේද ඔයාලට? හරිද? ඊළඟට අපි යමු හතරවෙනි කාරණේ ලියා ගන්න බහුවිධ දොරටුපාල කාර්යයකට යටත්ය. හතර ලියා ගන්න බහුවිධ දොරටුපාල කාර්යයකට යටත්ය. බහුවිධ දොරටුපාල කාර්යයකට යටත්ය. බහුවිධ දොරටුපාල කාර්යයකට යටත්ය. හරි? ඒ කියන්නේ දැන් රූපවාහිනිය ගුවන්විදුලියේ දැන් දොරටුපාල කාර්යය කියලා YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා. හැම ළමයාම ගිහිල්ලා ඒකේ බලලා ඒකේ නෝට් එක ලියා ගන්න. ඒතර තේරෙනවා. ටිකක් පහළට ගියාට පස්සේ දොරටුපාල සංකල්පය කියලා තුන 2023 ළමයි අනිවාර්යෙන් ගිහිල්ලා ඒක බලන්න. තේරෙනවද? දොරටුපාල සංකල්පය කියලා වීඩියෝ එකක් මම දාලා තියෙනවා. විනාඩි 10ක විතර පොඩි වීඩියෝ එකක්. හරි ඒක අරගෙන බලන්න. ඒතර හොඳටම තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ. ඔන්න දැන් පත්තර කන්තරු වලට රූපවාහිනිය ආයතන වල අපි දුන්න නිවුස් කියලා. මෙතන නිවුස් එනවා. නිවුස් ආවට පස්සේ මේ සංස්කාරකවරු ගාවට එන්නේ මේවා. නිවුස් එකේ සංස්කාරකවරු ගාවට ඒගොල්ලෝ ආවට පස්සේ ඒගොල්ලෝ බලලා තෝරලා අපි තුන් නිවුස් 50ක් ආවා කියලා මේ ඉන්නේ ග්‍රාහකයෝ මේ ඉන්නේ මිනිස්සු කියලා හිතන්නකො මිනිස්සුන්ට යන්නේ නිවුස් 25යි 50ක් ආවා 25යි යන්නේ. ඇයි මෙතනදී මෙන්න මෙතන ඉන්නෝනේ දොරටුපාලකයෝ කියලා කට්ටිය. ඒ කියන්නේ සංස්කාරකවරු ඉන්නවා. තේරෙනවද? අලුත් දරුවන්ට 23 දරුවන්ට තේරෙනවා සංස්කාරකවරු මොකද දන්නවද කරන්නේ? තෝර ගන්නවා, සංස්කරණය කරනවා, ඉවත් කරනවා. ඉවත් කළා එක සෙට් එකක් නිවුස් 25ක් මොකද කරේ? ඩස්ට්බින් එකට දැම්මා. 25 ඩස්ට්බින් දාලා ඉතුරු 25 තමයි මිනිස්සුන්ට එව්වේ. වැඩ කර නැති නිවුස් අයින් කළා දානවා. හරි? සමහර ඒවා දිනන වැඩක් නැති නිවුස් ඒවා අයින් කළා දානවා. දීගනන් නිවුස් එක අපහැදිලි නම් රූප බොඳ වෙලා නේද? එහෙමද? දැන් ඔයාලා අපි පත්‍රයක් කරත් එහෙමයිනේ අපිට ඔයාලා අපි පත්‍රයක් කරයි කියමු සංග්‍රහ කරයි කියමු. හොඳ නැති නිර්මාණ ආවොතින් වැඩක් නැති නිර්මාණ ආවත් අපි ඒව විසි කරනවානේ. ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. අපි ඒකට නමක් කියනවා දොරටුපාල කාර්යය කියලා. නිවුස් ගොඩක් එනවා. ඒ ටික මේගොල්ලෝ සංස්කරණය කරනවා. සංස්කරණය කරලා අඩු කරලා ඒන් සුළු ප්‍රමාණය ග්‍රාහකයාට යන්නේ. ඉතුරු ටික ඩස්ට්බින් යනවා. අයින් කළා දාන්න. ඒතර ඒකට අපි කියන දොරටුපාල කාර්යය. ඒතර රූපවාහිනිය, ගුවන්විදුලි, පුවත්පතේ හැම එකෙම ওই විදිහට සංස්කරණය වෙච්ච නිවුස් තමයි අපි ගාවට එන්නේ. ටෙලිනාට්‍ය චිත්‍රපටය ආවත් වෙලන් දැන්නින් ආවත් සංස්කරණය වෙලා තමයි අපිට එන්නේ. මේ විදිහට වෙන්නේ නෑනේ. මම ඕගලන්ට මේ වීඩියෝ එකේ වුවත් එහෙම සංස්කරණය කරලා තමයි එවන්නේ. දැන් සජීවීව කරනකොට තමයි සංස්කරණය නොකර හැමම කතා කරන්නේ. හැබැයි YouTube වීඩියෝ වල සංස්කරණයක් සිද්ධ වෙනවා. ඒතර ඒවට අපි කියනවා දොරටුපාල කාර්යය කියලා. සංස්කරණය කිරීම වලට තෝරා ගැනීම වලට ලක් වෙනවා ජනමාධ්‍ය වල. හරි. තියාගන්න. මේක තවත් තේරුම් ගන්න පුළුවන් අනිවාර්යෙන්. තේරුම් නෑ වගේ හිතෙනවා නම් කවුරු හරි මේ දොරටුපාල කාර්යයේ වීඩියෝ එක බලන්න. ආයෙත් කියලා දෙන්නම් මම. මහ දෙයක් නෙවෙයි 23 තේරුම් ගන්න.
නිවුස් එනවා ටීවී එකට. මෙන්න ටීවී එක. මේ ටීවී එකේ ඉන්න ප්‍රවෘත්ති නිෂ්පාදක ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මුන් දෙන්න මොකද කරන්නේ? උන් දෙන්න බලලා නිවුස් ටික මේ නිවුස් එවන්නේ වාර්තාකරුවෝ නෙවන්නේ රට වටේම තොරතුරු එනවා. මේගොල්ලෝ බලලා හොඳ ඒවා ටික ටීවී එකට දානවා. අනිත් ඒවා ටික ඩස්බින් එකට දානවා. ඒතර හොඳ ටික තමයි අපිට පේන්නේ. අන්න ඒ විදිහට මේගොල්ලෝ තෝරගන්නවනේ නිවුස් ඒ තෝරගන්න දෙන්නට අපි කිව්ව දොරටු පාලකයෝ දෙන්නෙක් කියලා. ඒ නම කියනවා. ඒතර ඒ තෝරගන්න පු නිවුස් තමයි අපිට එන්නේ. ඒකට කියනවා දොරටු පාලක ක්‍රියාවලිය කියලා. පැහැදිලිනේ ඔයාලට? ඉතින් ලොකු ළමයි ටික ලොකුට හිතන්න ඕන මම එදත් කිව්වේ එහෙමයි. මේවා 2022 21 අක්කලා ඉලා නම් දන්නවා. ප්‍රශ්න නැහැ ඒගොල්ලන්ට. ලියා ගන්න ජනමාධ්‍ය තුල දක්නට ලැබෙන මාතෘකා දොරටු පාලන මාතෘකාව ලිව්වේ නැද්ද? ලියා ගන්න හතරවෙනි මාතෘකාව. ඒ කියන්නේ අපි ජනමාධ්‍ය වල ලක්ෂණ ලියන්නේ 13 පිටුවේ දැන් අපි අන්තිමට ලිව්වනේ සංවිධානගත ආයතන කිව්වක් තියෙනවා කියලා. දැන් ඊට පස්සේ ලියන්න ඕන හතර ලියා ගන්න. බහුවිධ දොරටුපාල කාර්යයකට යටත්ය. 4 බහුවිධ දොරටුපාල කාර්යයකට යටත්ය. බහුවිධ දොරටුපාල කාර්යයකට යටත්ය. හරි ලිව්වා. ලියන්න ඊට පස්සේ ජනමාධ්‍ය තුල දක්නට ලැබෙන විශේෂතාවයක් ලෙස දොරටුපාල සංකල්පයක් ක්‍රියාත්මක වීම හැඳින්විය හැකිය. දොරටුපාල සංකල්පයක් ක්‍රියාත්මක වීම හැඳින්විය හැකිය. ඒ අනුව ජනමාධ්‍ය මගින් ග්‍රාහකයා වෙත ලැබෙන ඕනෑම සංදේශයක් තෝරා ගැනීම වලට ඉවත් කිරීම වලට සංස්කරණය කිරීම වලට ලක් වේ. මාධ්‍ය ආයතන වල කටයුතු කරන කර්තෘ උපකර්තෘ සංස්කාරක ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ප්‍රවෘත්ති නිෂ්පාදක යන තනතුරු දරන්නන් විසින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක යන ආදී තනතුරු දරන්නන් විසින් මෙසේ සංදේශ ග්‍රාහකගත කිරීමට පෙර යම් පාලනයන්ට ලක් කරයි. හොඳයි පැහැදිලි නේද ඔයාලට? මොකක්ද දැන් කිව්වේ අපි තාක්ෂණික මේවලම් භාවිතා කරනවලු ජනමාධ්‍ය අනිවාර්යෙන් ඒක දැන් පැහැදිලි. ශ්‍රේණිකයිලු අඛණ්ඩයිලු ඒ කියන්නේ ඉක්මනින්ම තොරතුරු ගලා දෙන්න පුළුවන්ලු. ඒ වගේම අඛණ්ඩව හැමදාම තොරතුරු ගලා එනවලු.
සංවිධානගත ආයතනික ව්‍යුහය. ඒතර ජනමාධ්‍යවල ආයතනික ව්‍යුහය සංවිධානාත්මකයිලු. ඊට පස්සේ බහුවිධ දොරටු පාලකය කියන සංස්කරණය කිරීම වලට තෝරා ගැනීම වලට ලක් වෙච්ච තොරතුරු ජනමාධ්‍ය වලින් අපිට ලැබෙන්නේ. පැහැදිලි නේද ඔයාලට? සිදුනේ අයට පැහැදිලි? ඊළඟට අපි වැදගත් කොටසකට යමු. 4.2.2 ජනමාධ්‍ය කාර්යභාරය. අපි කලින් කතා කරේ ජනමාධ්‍ය ලක්ෂණ. ජනමාධ්‍ය ලක්ෂණ. දැන් අපි කතා කරන්නේ ජනමාධ්‍ය කාර්යභාරය. විභාගයේ දුක තමයි අහන්නේ. දැන් අපි අහන ප්‍රශ්න ජනමාධ්‍ය ලක්ෂණ 4ක් නම් කරන්න. ජනමාධ්‍ය ලක්ෂණ 2ක් විස්තර ගන්න. පරිමාහන්න පුළුවන් ජනමාධ්‍ය ලක්ෂණ 4ක් විස්තර ගන්න කියලා එන් සමාන 4ක් දුන්න ඕගොල්ලන්. බහුවිධ දොරටු පාලක ක්‍රියාවකට යටත් වෙනවා. ක්ෂණික හා අඛණ්ඩ භාවකින් යුක්ත වෙනවා. විධිමත් සංවිධානගත ආයතනික ව්‍යුහයක් තියෙනවා සහ තාක්ෂණික ක්‍රියාවල භාවිතයක් තියෙනවා. ඒ අමතරව තියෙනවා දොරටු පාලක ක්‍රියාවලියක් තියෙනවා. බහුවිධ ග්‍රාහකයෝ ඉන්නවා. ඒ වගේ. දැන් අපි කතා කරන්නේ දෙවෙනි කාර්යය හරියම වැදගත් ජනමාධ්‍ය කාර්යභාරය. රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත්වල කාර්යභාරය බලමු. මූලික වශයෙන් සංනිවේදනයෙන් ඉටු කරන කාර්යයන් ජනමාධ්‍යෙන්ද ඉටු වේ. ඔයගොල්ලෝ නිකන් හිතන්න ලොකුට හිතන්න ඕනේ නැහැ. රූපවාහිනියෙන් ඉෂ්ට වෙන කාර්යයන් මොනවද කියලා බලන්න. එහෙනම් අධ්‍යාපනය ලබා දීම. හරිනේ දැන් අධ්‍යාපන කාර්යයන් තියෙනවා. තොරතුරු සම්පාදනයේ තියෙනවා. නිවුස් වල තොරතුරු තියෙනවා. විනෝද ආස්වාදය ලබා දීම තියෙනවා. හරිද? හතර විනෝදයේ තියෙනවා. විනෝදාත්මක සංස්ථා වැඩිපුරම තියෙන විදිහට හරි. ඉතින් ජනමාධ්‍ය විසින් සමාජ පරිවර්තනයේ සඳහා නව තාක්ෂණයේ නව දැනුම නව ආකල්ප සමාජයේ අලුත් අදහසක් සමාජගත කරනවා. ඊට අමතරව සමාජ භූමිකාවන් නිවැරදි කිරීමට අවශ්‍ය වන චින්තනයන් ගොඩනගාමටද ජනමාධ්‍ය විසින් සිදු කරනවා. ඒතර අපිට විවිධ අලුත් චින්තනයන් ගොඩනගා ගන්න අලුත් අදහස් ගොඩනගා ගන්න ජනමාධ්‍ය උදව් වෙනවා. එහෙත් ජනමාධ්‍ය විශේෂ කාර්යයන් කිහිපයක් යුනෙස්කෝ Many Voice One World කෘතියේ සඳහන් වෙන්න ඔයාලට. ඔය යුනෙස්කෝ Many Voice One World කෘතියේ සඳහන් වෙන කාරණා ටික තමයි වැදගත් වෙන්නේ. ඊට තමයි විභාගෙදී අහන්නේ. ඒ කරුණු හතර මම දාලා තියෙනවා අපි බලමු. හරි Many Voice One World කෘතියේ සඳහන් වෙන ජනමාධ්‍ය කාරණා හතර තමයි ඔය තියෙන්නේ. හරිද? බලමු පළවෙනි එක සුපරීක්ෂණ කාර්යය. එක සුපරීක්ෂණ කාර්යය. බලමු. සමාජය තුළ ජීවත් වන පුද්ගලයා දැනගත යුතු තොරතුරු එක්රැස් කිරීම මෙන්ම ආරක්ෂණ තොරතුරු පිළිබඳ දැනුවත් කිරීම සමාජයේ අවශ්‍යතා ආපදා තොරතුරු එක්රැස් කිරීම සහ කඩිනමින් ඒවා පිළිබඳ සමාජයේ දැනුවත් කිරීම ආදිය සුපරීක්ෂණය යන්නට ඇතුළත් වේ. හරි ලේසි එකපාර තේරුම් ගන්න. ඔයාලා දැන් කොරෝනා පිළිබඳව අවදියෙන් ඉන්නේ මේ දවස්වල ජනමාධ්‍ය අවදියෙන් ඉඳලා හැම විස්තරේම අපිට කියනවා. ඒකට කියනවා සුපරීක්ෂණ කියලා. ටීවී එකේ කියනවා, පත්තරේ කියනවා, ගුවන්විදුලියේ කියනවා. පැහැදිලි සුපරීක්ෂණ ගම් වතුරක් ආවත් ගම් වතුර ගැන කියනවා. ගම් වතුර ගැන ඒගොල්ලෝ අවදියෙන් ඉන්නවා. මාධ්‍ය විදින් ජාලයක් දාලා තියෙනවා හැම මාධ්‍ය ආයතනයක්ම. මොකටද සමාජය ගැන සුපරීක්ෂණයෙන් ඉන්නේ නිතරම හැගාගෙන ඉන්න මාධ්‍ය. ඔය සමහර වැඩසටහන් වලට නම් තියෙන උකුස්ස. උකුස්ස කියන්නේ උඩ ඉඳන් බලන් ඉන්නවා කියන අදහසනේ තියෙන්නේ. සුපරීක්ෂණයෙන් ඉන්නේ. දැන් පැහැදිලි 23 ට පැහැදිලි නේද? සුපරීක්ෂණයෙන් ඉන්නවා කියන අවදියෙන් ඉන්නවා. දැන් ඔයාලා අවදියෙන් ඉන්නේ නැහැ. කොරෝනා ගැන ඔයාලා ටීවී එක බලනවා. ටීවී එකෙන් තමයි දැනගන්න. ඒතර ඒ කියන්නේ අපි ඉන්නේ සාමාන්‍ය අපි අවදියෙන් ඉන්නේ නැත්නම් අපි දන්නවා ටීවී එකේ කියනවා. ටීවී එක එහෙම නැහැ. ටීවී එකේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන අවදියෙන්, රෝහල් ගැන අවදියෙන්, රෝහල් වල මාධ්‍ය වේදින් යොදවලා තියෙනවා. ඊට පස්සේ මේ ආදාහනාගාර ගාවට මාධ්‍ය වේදින් යනවා. ඒවා පෙන්නනවා, රූප පෙන්නනවා. එහෙම ඒකට කියනවා සුපරීක්ෂණ කාර්ය කියලා. පැහැදිලි කියන්නේ අවදියෙන් ඉන්නවා කියන එකනේ. දැන් තේරෙනවනේ. ජනමාධ්‍ය නිරන්තරයෙන් අවට සමාජයේ තියෙන සමාජයේ සිදුවන සමාජ ආර්ථික දේශපාලන ආර්ථික ආදී තොරතුරු පිළිබඳ සුපරීක්ෂණයෙන් ඉන්න හැම දෙයක් ගැනම ඔය ආර්ථිකය නේ අවදීන් ඉන්නවා එමෙද අවදීන් ඉඳලා නිවුස් වලට අපිට කියනවා පරිසරයේ සිදුවන ජීවි අජීවී ක්‍රියාවන් පිළිබඳ අවදීන් පරිසරය ගැන අවබෝධය දැන් පහුගිය දවස්වල නැවක් ගිරෙනකොට නැවෙන් මූල් මැරිච්ච මාළු වලට ගහනකොට ඒවා වීඩියෝ කරනවා අපිට පෙන්නනවා පත්තරේ දානවා ඒගොල්ලෝ නැව ගැනත් අවදීන් පරිසරය ගැනත් අවදීන් මුහුද ගැනත් අවදීන් නේද වෙන්නේ මොනවද හැම දෙයක් ගැනම සුපරීක්ෂණයෙන් ඉන්නේ පරිසරයේ සිදුවන ජීවි අජීවී ක්‍රියාවන් පිළිබඳව අධීන සිටී. එසේ සුපරීක්ෂණයෙන් සිටීමත් අවශ්‍ය වැදගත් තොරතුරු ජනතාවට ලබා දීමත් ජනමාධ්‍යයේ ප්‍රධාන කාර්යයි. නිදසුනක් ලෙස ප්‍රවෘත්ති සැපීම තුළින් සුපරීක්ෂණ කාර්ය ප්‍රධාන වශයෙන් ඉටු වේ. යම් යම් දේ පිළිබඳව දැනුවත් කිරීම, අනතුරු ඇඟවීම කිරීම, දැනුම් දීම ආදිය මේ වගේ සිදු ඊට පස්සේ දැනුවත් කරනවා ඒගොල්ලෝ අවදීන් ඉඳලා අපිට අනතුරු අඟවනවා. දැන් කොරෝනා පිළිබඳව නිතර අනතුරු අඟවනවා අපිට මෙච්චර මරුණා පරිස්සම් වෙන්න මාස්ක මේ දාගන්න ආත සෝද ගන්න මූණ සෝද ගන්න ඒ වගේ. ඊළඟ උදාහරණයක් රූපවාහිනී ප්‍රවෘත්ති විකාශවල උදාහරණයක් මේ හොඳේ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශවල
කොරෝනා වෛරසය පිළිබඳව තොරතුරු නිරන්තරයෙන් ඉදිරිපත් කිරීම. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ඉදිරිපත් කිරීම. හරිද? ඒගොල්ලෝ අවදියෙන් ඉඳලා අපිට තොරතුරු කියනවා. හරිද? ඊළඟට අපි යන්න ළමයි අර්ථකථනය කියන එකට. දෙවෙනි කාර්යය. විවිධ සිද්ධීන් සහ තොරතුරු වල අර්ථ විවිධ සිද්ධීන් හා තොරතුරු වල අර්ථ පැහැදිලි කිරීම, විවරණය කිරීම සහ අදාළ සමාජීය ප්‍රතිචාර ලබා ගැනීමෙන් තොරතුරු විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම ආදී මීට අර්ථකථනය කරනවා. දැන් ටීවී එකේ හැමදාම කොරෝනා සම්බන්ධව සාකච්ඡා තියෙනවා. ගුරුවරු ස්ට්‍රයික් කරන කාලේ සාකච්ඡා. ඒ වෘත්තීය සමිතිය අය ඊට පස්සේ ආණ්ඩුව ඒගොල්ලෝ එකතර සාකච්ඡා. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් වෙලා තින්නේ මොකද්ද කියලා. ඒකට අපි කියන අර්ථකථන මේ කාර්යය කියලා. අර්ථය පැහැදිලි කරනවා. වෛරසය පැතිරෙන ආකාරය පිළිබඳව වෛද්‍යවරු ඇවිල්ලා අපිට කියලා දෙනවා. තුන් දිනක් විතර ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ කියලා දෙනවා. පොලිසියේ ආරක්ෂණ තත්ත්වය පිළිබඳව පොලිසිය අය කියලා දෙනවා. PHI මහතුරු කියලා දෙනවා. ඇවිල්ලා ඒවට අපි කියන අර්ථකථන. ඊට පස්සේ නිවේදකයෝ ප්‍රශ්න අහනවා. ඒතර දැන් අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවනේ. ඒ විදිහට යම් සිදුවීම් පිළිබඳ අර්ථකථන සපයනවා මාධ්‍ය විසින්. ධර්ම සාකච්ඡා තියෙනවා පොයේ දවසේ. ඒ අර්ථකථන තියෙනවා. හරි? ඒ වගේ. ලෝකයේ තුල දේශීය වශයෙන් විදේශීය වශයෙන් සිදුවන විවිධ සමාජ ආර්ථික, දේශපාලන, සංස්කෘතික, පාරිසරික, සෞඛ්‍ය, ගෝලීය ආදී සංසිද්ධි පිළිබඳ විවිධ ආකාරයෙන් කරන විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීම මීට ඈත් වේ. සාකච්ඡා, වැඩසටහන්, සංවාද, ලිපි ආදී මෙමගින් අර්ථකථනය ලිපි මගින් මෙසේ අර්ථකථන සැපිය හැකියි. දැන් පත්තරවල නම් ලිපි තියෙනවා නේ අර්ථකථන කරන්න. මෙම අර්ථකථන කාර්යය සඳහා ජනමාධ්‍ය වේදිකෙන් අමතරව ඒ ශේෂ්ත්‍රවල විද්වතුන් සහභාගී වෙනවා. හරිනේ සාකච්ඡාවල විද්වතුන් සහභාගී වෙනවානේ. නිසුණක් ලෙස ගෝලීය වශයෙන් සිදුවන පාරිසරික හානියකදී ජනමාධ්‍ය හරහා විවිධ සංදේශ යොදාගෙන එම තත්ත්වයන් පිළිබඳව ග්‍රාහකයාට විශ්ලේෂණ ඉදිරිපත් කරයි. ඒවා අර්ථකථනය කරයි. උදාහරණ ලියා ගන්න. කොරෝනා වෛරසය පිළිබඳව මාධ්‍ය හරහා කොරෝනා වෛරසය පිළිබඳව මාධ්‍ය හරහා විවිධ විද්වතුන් විසින් විශ්ලේෂණය කිරීම. විවිධ විද්වතුන් විසින් විශ්ලේෂණය කිරීම. විවිධ විද්වතුන් විසින් විශ්ලේෂණය කිරීම. හරි. ඔය විදිහට ළමයි යම් දේවල් අර්ථකථනය කරනවා. හරිද? ඔයාලට එකවරක් තේරුම් ගන්න බැරි නම් නෝට් එක එකවරක් කියව ගන්න නැවත. right many ways one word තුතිය සඳහන් වෙන ඒ තුන්වෙනි කාර්යය තමයි සහ සම්බන්ධතා කාර්යය. ඒ කියන්නේ අපිට සමාජයේ දැන හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා ටීවී එකෙන්, රූපවාහිනියෙන්, පුවත් යම් ආයතන දැනගත්ත අපි ගත්තොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කවුද හොත් ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ හරිද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කවුද හොත් ඔයගොල්ලෝ දන්නවා. අලුත් සෞඛ්‍ය ඇමති කවුද කියලා හොත් ඔයගොල්ලෝ ඒ ඔයගොල්ලෝ දැනගත්තේ ඔය ජනමාධ්‍ය හරහානේ. ඒවට කියන සහ සම්බන්ධතාව. අපිට විවිධ ආයතනත් එක්ක විවිධ පුජ්‍යලයත් එක්ක අපිට සම්බන්ධතාව ගොඩනැගීමේ පහසුව ඇති වෙනවා. අවශ්‍යතාව ඉටු කර ගැනීමේ පහසුව ඇති වෙනවා. ලියා බලා ගන්න. ජනමාධ්‍ය සංදේශ මගින් පුජ්‍යලයන් සහ ආයතන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගොඩනැගීම ප්‍රධාන වශයෙන් මේන් අදහස් කෙරේ. සමාජ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා ජනමාධ්‍යයේ සහ සම්බන්ධතා කාර්යය උපකාරී වේ. මෙමගින් අදහස් කෙරෙන්නේ මෙවන සමාජ ආර්ථික දේශපාලන ආදී වශයෙන් විවිධ සමාජ ආයතන හා සමාජ සංවිධාන හඳුනා ගැනීමටත් ඒවායේ කාර්යභාරය හඳුනා ගැනීමටත් ඒවා අතර සම්බන්ධතාව ගොඩනගීම මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පදනම ජනමාධ්‍ය විසින් ඉටු කරන බවයි. එතකොට අපිට වෙළඳ ආයතන, රාජ්‍ය ආයතන ඒවා ගැන විවිධ දැනුවත් කිරීම අපිට ලැබෙනවා මේ මාධ්‍ය හරහා. අපි හිතමු දැන් ඔන්න උදාහරණයක් ගත්තොත් අපිට COVID-19 රෝගියෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න ඕන කවුද? එක්ක 1990. එහෙම නැත්නම් PHI මහත්තයා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. එහෙමත් බැරනම් පොලිසිය. දැන් ඔය වගේ අපි විවිධ ආයතනත් එක්ක අපිට සම්බන්ධ වෙන්න මග පෙන්වීම දුන්නේ ජනමාධ්‍යනේ. නැත්නම් අපිට ජනමාධ්‍ය හරහානේ අපිට ඔය කියන්නේ වෛද්‍යවරු තමයි කියන්නේ උනට ටීවී එක හරහානේ. ගුවන්විදුලිය හරහානේ, රූපවාහිනිය හරහානේ. අන්නේ දැනුවත් වීමේ කාර්යයට අපි කියනවා
සහ සම්බන්ධතාකාරය. ඒතර තමයි අපිට ඒගොල්ලොත් එක්ක අවශ්‍යතාවන සම්බන්ධකම් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. තියාගන්න උදාහරණයක් හැටියට කොයිඩ් වෛරසය කොයිඩ් තත්ත්වයේ කොයිඩ් රෝගීන් පිළිබඳ කොයිඩ් රෝගීන් යොමු කළ යුතු නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් ආදිය පිළිබඳ ආදිය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කිරීම. සම්බන්ධතා ඇති කර ගැනීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කිරීම. වීඩියෝ එක ටිකක් දිගයි වුණාට දෙපාරකට හරි බලලා මේ පාඩම් ටික කරගන්න ඕනේ. එහෙනම් ජනමාධ්‍ය කාරණා අපි කීයක් කතා කරාද? මේක අපි මේ 23 දරුවන්ට නැවත කරනවා. හොඳ ඉන්සගල බය වෙන්න එපා. අපි එකක් කරා සුපරීක්ෂණ කාර්යය, අනිත් එක අර්ථකථනම කාර්යය, අනිත් එක සහ සම්බන්ධතා කාර්යය, අන්තිම එක බලමු 4 සමාජානුයෝජන කාර්ය බලමු. පුජ්‍යලයා සමාජයට අනුගතව පිටුව 15 පුජ්‍යලයා සමාජයට අනුගතව හැසිරීම පිළිබඳ ඉගෙනුම සමාජය පිළිබඳ දැනුම සහ වටිනාකම් ඉදිරිපත් කිරීම, ඒවා ජනතාව වෙත ලබා දීම හා සමාජයේ පොදු ගැටලු හා අභියෝග හඳුනා ගැනීමට සැලැස්වීම මෙමගින් අපේක්ෂා කෙරේ. එම පුජ්‍යලයා සමාජයට අනුගත වන අයෙකු බවට පත්කිරීමේ ක්‍රියාවලිය එනම් පුජ්‍යලයා සමාජයට අනුගත වන අයෙකු බවට පත්කිරීමේ ක්‍රියාවලිය සමාජානුයෝජනය. අන්න ඒක යටින් ඉරක් අඳගන්න. එනම් පුජ්‍යලයා සමාජයට අනුගත වන අයෙකු බවට පත්කිරීමේ ක්‍රියාවලිය සමාජානුයෝජනය කියන්නේ. හරි. ඒ කියන්නේ සමාජය පිළිබඳව ඉගෙන ගැනීම කරවනවා රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත්. කවදාවත් ටීවී එක බලන්නේ නැත්නම්, කවදාවත් ගුවන්විදුලි අහන්නේ නැත්නම්, පත්තරයක් ජීවිතේට බලන්නේ නැත්නම් එයා මොඩේක් වෙනවනේ. සමාජය ගැන කිසිම දැනුමක් අවබෝධයක් නැති වෙනවනේ. තේරුණාද? සමාජානුයෝජනය කරනවා මිනිස්සු ජනමාධ්‍ය හරහා. සමාජය තුළ ජීවත් වීමේදී එකිනෙකා තුළ පවත්නා පොදු වටිනාකම් හඳුනාගත යුතුය. ටිකක් විස්තරයක් ලියනදී ඔයගලන්ට ලියන්න විස්තර එන්න ඕන නිසා. සමාජයේ ප්‍රශ්න ගැටලු හා ඒවට විසඳුම් හඳුනාගත යුතුය. සමාජ අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය හඳුනාගත යුතුය. එකිනෙකා අතර අන්වෝන්‍ය ගෞරවයෙන් හා සුවදත්වෙන් ජීවත් වන ආකාරය ඉගෙන ගෞරවයෙන් සුවදත්වෙන් ජීවත් වෙන ආකාරය මිනිස්සු ඉගෙන ගන්න ඕනේ. මේ ආකාරයට සමාජයේ තත්ත්වයන්ට හුරු පුජ්‍යලයෙකු බිහි කිරීම ජනමාධ්‍යයේ කාර්යයකි. සමාජයේ තත්ත්වයන්ට හුරු පුජ්‍යලයෙක් බිහි කරනවලු ජනමාධ්‍ය විසින්. නිදසුන් ලෙස විවිධ නිර්මාණ මගින් සමාජ සංසිද්ධීන් සිදුවන ආකාරය ප්‍රතිනිර්මාණය කරයි. එමගින් විවිධ අත්දැකීම් ලබා ගැනීමටත් ඒවයින් පාඩම් ඉගෙන ගැනීමටත් මාධ්‍ය අවස්ථා සලසා ඇත. උතන උදාහරණයක් දාලා දෙනවා. ටෙලි නාට්‍ය නිර්මාණ වුණත් අපිට සමාජයේ අවබෝධය සඳහා වැදගත් වෙනවා. ටෙලි නාට්‍ය නිර්මාණයක් බැලුවට පස්සේ විදුණ නාටකම්කාරයෝ කියලා අතර සමාජ සංසිද්ධීන් සිදුවන ආකාරය, සමාජයේ මිනිස්සුන්ගේ ස්වභාවය හරිද ගැන අවබෝධයක් දෙනවනේ සමහර ගොඩක් කතා වලින්. එතකොට අපිට යම්කිසි සමාජය ගැන දැනුමක් අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට අපිට නිකම් අපි සමාජානුයෝජනය වෙනවා. සමාජයට උචිත පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා සමාජානුයෝජන කාර්යය කියලා. සමාජයට උචිත පුජ්‍යලයන් බිහි කරනවා අපි. තේරුණාද? ඒක මේ එකපාරම වෙන්නේ නැහැ. ටීවී කාලාන්තරයක් තිස්සේ මාධ්‍ය පරිහරණය කරනකොට මේ මාධ්‍ය වල යන සිදුවීම් හරහා නිවුස් විශේෂයෙන් ප්‍රවෘත්ති එහෙම බලනකොට අපිට සමාජය ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා. දැනගන්න ලැබුණම අපිට ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් සමාජයේ ජීවත් වීමේදී. ඒකට කියනවා සමාජානුයෝජන කාර්යය කියලා. උදාහරණ ලියා ගන්න හොඳ උදාහරණයක් තියෙනවා. කොරෝනා වෛරසය හමුවේ හැසිරිය යුතු ආකාරය ජනමාධ්‍ය මගින් සමාජගත කරයි. හරි නේද? දැන් ඔය ටීවී වල නැති වුන් පාර යනකොට මාස් එක දාන්න යන්නේ නැහැ. මාස් එක නිකටේ, මාස් එක බෙල්ලේ. හරි මාස් එක දාන්න යන්නේ පොලිසියෙන් බේරෙන්න. හැබැයි හරියට රූපවාහිනී ගුවන්විදුලි අපි බලනවා නම් අපි අනිවාර්යෙන් මාස් එක පිටි වලට දාගෙන යනවා. අන්න ඒක සමාජානුයෝජනය කියන්නේ. තාමත් සමාජානුයෝජනයේ නොවිච්චය ටීවී එකේ පෙන්නනවා සමහරවිට. පැහැදිලිද? හරි ඔන්න ඔයාලට අපි කියනවා
ජනමාධ්‍ය මූලික කාර්යයන් කියලා. හරි අපි සූම් තාක්ෂණය වගේ මේ ටික නැවතත් 23 දරුවන්ට කතා කරනවා. 23 දරුවන්ට නම් ආයෙ කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට දැන් තේරෙන්න එපා. අපි 9 ප්‍රශ්නයට යමු. 9 සහ 10 11 ගාලා නතර කරමු. 9 ජනමාධ්‍ය කාර්ය පිළිබඳ හැරල් ඇස්වේල්ගේ අදහස්. හැරල් ඇස්වේලු ජනමාධ්‍ය කාර්යයන් පිළිබඳ අදහස් තුනක් දක්වලා තියෙනවා. ඒක අපි ලියමු. 1 සුපරීක්ෂණය කියන්නේ කලින් නෝට් එකේ තිබුණේ අර සමාජය ගැන අවධියෙන් සිටීමනේ සුපරීක්ෂණය කියන්නේ කලින් නෝට් එකක් තිබුණා. ඕනනම් කඩිරක් ඇඳලා ලියා ගන්න. සමාජය පිළිබඳ නෑ. ඕනේ කලින් එකේ තියෙනවා. ඕන ලියන්න සුපරීක්ෂණය ලියලා කඩිරක් ගහලා ලියන්නකෝ. අවට ලෝකයේ පිළිබඳ අවධියෙන් සිටීම. අවට ඕනක් නෑ. ලෝකයේ පිළිබඳ අවධියෙන් සිටීම. සුපරීක්ෂණය කියන්නේ කඩිරක් ලෝකයේ පිළිබඳ අවධියෙන් සිටීම. හරිද? දෙවෙනි එක ලියා ගන්න අංක 2 ප්‍රවෘත්ති ලෝක පුරා බෙදා හැරීම. 2 ප්‍රවෘත්ති ලෝක පුරා බෙදා හැරීම. ජනමාධ්‍ය වලින් ප්‍රවෘත්ති බෙදා හරින්න ඕනේ. ඒක තේරෙනවනේ. 2 ප්‍රවෘත්ති ලෝක පුරා බෙදා හැරීම. 2 ප්‍රවෘත්ති ලෝක පුරා බෙදා හැරීම. 3 ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීම. 3 අවසාන එක ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීම. ප්‍රේක්ෂක මතය හා අදහස් නැහැ. මේවට විස්තර අපි හිමින් කතා කරමු පස්සේ මේවා. ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීම. පැහැදිලි? ඒ කියන්නේ විවිධ මතවාද ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. දේශපාලන මතවාද, ආර්ථික මතවාද, සෞඛ්‍ය මතවාද ඒවා තියෙනවනේ. මතවාදී කාර්ය. තේරෙනවද ඔය ටික? අවධියෙන් සිටිනවා, සුපරීක්ෂණය කියලා කියනවා, විවිධ ප්‍රවෘත්ති බෙදා හරිනවා. දැස්වල කියන තව එකක් තමයි ප්‍රේක්ෂක මතය හා අදහස් හඩගස්සනවා. විවිධ සමාජ මතවාද ගොඩනගන. දැන් ටීවී එකේ පහුගිය දවස්වල වෙනවා වෛද්‍යවරු මතයක් ඉදිරිපත් කළා. මොකද්ද? රට වහන්න කියලා. එන්න ඒ මතවාද. ඊට පස්සේ දේශපාලකයෝ කියනවා නෑ වහලා බෑ. එහෙම මොනද එදා වෙලා හම්බ කරන් කන මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. ඒ නිසා අපි මේ වහන්නේ නෑ මේක. ඒ විදිහට මතවාද. සමහර එකෙක් කියනවා අපි මේක දෙවියන්ට බාර දෙනවා. ඔය විදිහට එක එක මතවාද මිනිස්සු කිව්වම ඒවා ටීවී එකේ පෙන්නනවා අපිට බලන් ඉන්න. අපිට ඒවා තේරුම් ගන්න. ඒවට අපි කියනවා අර ප්‍රේක්ෂක මත මේ ප්‍රේක්ෂකයන්ට විවිධ මතවාද ඉදිරිපත් කිරීමේ කාර්යය. ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීම. ඒතර ඒ ඉදිරිපත් කරන විවිධ අදහස් විවිධ මත හරිද ටීවී එකේ ඉදිරිපත් කරනවා පත්තරේ ඉදිරිපත් කරනවා බලලා අපිට අපේ මතයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 10ට අපි යන් ජනමාධ්‍ය කාර්යභාරය පිළිබඳව විල්බර් ෂාම්ගේ අදහස් ලියා ගන්න එක ආරක්ෂකයෙකුගේ භූමිකාව. එක ආරක්ෂකයෙකුගේ භූමිකාව. ආරක්ෂකයෙකුගේ භූමිකාව. ආරක්ෂකයෙකුගේ භූමිකාව කියලා කියන්නේ සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ පණිවිඩ දෙන්න ඕනේ. අපි හිතුවා දැන් මේ දවස්වල ආරක්ෂකයෙකුගේ භූමිකාව ඉෂ්ට කරනවානේ ටීවී එක මොනවාද? ගුවන්විදුලි රූපවාහිනි මොකද්ද? කොරෝනා ගැන නිතරම අපිට ආරක්ෂා වෙන්න හැටි ඒගොල්ලෝ කියලා දෙනවනේ. ඒක තමයි ආරක්ෂකයෙක් විදියට වැඩ කරන්න ඕන කියන්නේ. 2 සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. 2 සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. 2 සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. 2 සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. ඒ කියන්නේ මොකද්ද? සාකච්ඡා මණ්ඩපයේ භූමිකාව කියන්නේ විවිධ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. හරිනේ ඒකත් කරනවා. දැන් හරි ලේසි. ඒක ලොකු ටිකක් දැන් ටීවී එකේ බලන කොයිලායි සාකච්ඡානේ. දේශපාලන සාකච්ඡා, සෞඛ්‍ය සාකච්ඡා, සමාජලාට උදේට තියෙනවා ගෙවල් ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳ සාකච්ඡා, අධ්‍යාපන පිළිබඳ සාකච්ඡා නේද? විවිධ සාකච්ඡා තියෙනවා. හරිද? ඔය අධ්‍යාපනය, සෞඛ්‍ය, දේශපාලනය ආදී වශයෙන් විවිධ සාකච්ඡා හරහා මිනිසුන්ට තොරතුරු ලබා දෙනවා. 3 වෙනි එක විල්බර් ෂාම්ගේ 3 වෙනි අදහස ගුරුවරයෙකුගේ භූමිකාව. ගුරුවරයෙකුගේ භූමිකාව. තමයි ගුරුවරයෙකුගේ භූමිකාව කියලා කියන්නේ අධ්‍යාපනයේ සැපීම. හරිනේ තේරෙනව නේද? හොඳයි අපි ඊළඟට යමු ළමයි 11ට 11 කරලා නතර කරමු. ජනමාධ්‍ය මගින් නිපුණ තවත් කාර්යයන් මේ ටික නිකන් බලා ගන්න. අර ටික තමයි වැදගත් වෙන්නේ. අර මුලින්ම මම කිව්ව මිනිවයිස් 1 වලට කෘතිය තියෙන ටික. ජනමාධ්‍ය මගින් නිපුණ තවත් කාර්යයන් කියන්නේ 1 ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරසෙබලෙක්ගේ භූමිකාව.
එක ප්‍රජාතන්ත්‍රවාදී 11ට මේ උත්තර ලියන්න. එක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරසෙබළෙකුගේ භූමිකාව. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරසෙබළෙකුගේ භූමිකාව. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරසෙබළෙකුගේ භූමිකාව. ඒ කියන්නේ ළමයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න උදව් වෙන්න ඕන කියන එක. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ එතකොට මිනිසුන්ගේ අයිතිවාසිකම්, මිනිසුන්ගේ නිදහස, ඒවා කඩ වෙන දේවල් මාධ්‍යවල පළ වෙනවා නම් ඒවා කඩ වෙන දේවල් පාලකයා කරනවා නම් ඒවා ගැන මාධ්‍යයෙන් පැහැදිලි කරන්න ඕන කියන එක. 2. සමකාලීන ජන විඥානය හඳුනා ගැනීම. 2. සමකාලීන ජන විඥානය හඳුනා ගැනීම. 2. සමකාලීන ජන විඥානය හඳුනා ගැනීම. හරි. සමකාලීන ජන විඥානය කියලා ලබන්නේ මිනිස්සු හිතන පතන විදිය හඳුනා ගැනීමට උදව් වෙනවා කියන්නේ. දැන් නාටකම්කාරයෝ වගේ නාට්‍යයක් බැලුවෝ නාට්‍ය වලින්, නිවුස් වලින් තමයි ඔය ජන විඥානය මිනිස්සු හිතන පතන විදිය හඳුනා ගන්න උදව් වෙනවලු ජනමාධ්‍ය. 3. ග්‍රාහක රසඥතාව පුළුල් කිරීම. ග්‍රාහක රසඥතාව පුළුල් කිරීම. ඒ කියන්නේ රස වින්දනය ලබා දෙනවා කියන එක ලේසි. 4. නවෝත්පාදන විසරණය. 4. නවෝත්පාදන විසරණය. නවෝත්පාදන විසරණය. මොකද්ද නවෝත්පාදන විසරණය කියන්නේ? අලුත් දේවල් සමාජගත කිරීම. නවෝත්පාදන නව උත්පාදන විසරණය විසුරුවා හැරීම. දැන් අලුත් දේවල් ගැන අපිට දැනගන්න ලැබෙන්නේ අතන රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් වලින්. අවසාන එක අතන නවෝත්පාදන විසරණය අවසාන එක ඥාන වර්ධනය. ඥාන වර්ධනය කියන්නේ මොකද්ද? බුද්ධිය වර්ධනය. ඥාන වර්ධනය එහෙම නැත්නම් බුද්ධිය වර්ධනය. හොඳයි එහෙනම් මේක අපිට නැවතත් මේ පාඩම අනිවාර්යයෙන්ම කරනවා 2023 දරුවන්ට. 22 දරුවන්ටත් මම වීඩියෝ එක බලන්න කිව්ව නිසා මේ කියන්නේ. 21 දරුවන්ට නම් Zoom එකෙන් කරා නැවතත් 21 දරුවන්ට නම් ආයෙ කරෙන්නේ නැහැ. 22 දරුවන්ට ආයෙ වරක් කරනවා. අපි එහෙනම් ජනමාධ්‍ය වර්ගීකරණයත් එක්ක නැවත මුණ ගැසමු. අයිබෝවන්.